ආදරණීය දුව දරුවනි උසස් පෙළ ගිණුම් කරණයේ විෂය ධාරාව යටතේ අද අපි තවත් ඉතාමත් වැදගත් ඒකකයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් කතා කරන පාඩම් ඒකකය 14 වන පාඩම් ඒකකය තමයි කළමනාකරණ ගිණුම් කරණය. දැන් අපි කළමනාකරණ ගිණුම් කරණ යටතේ මේ වන විට පාඩම් 5ක් සාකච්ඡා කරලා ඉවර කරලා තිබෙනවා. කළමනාකරණ ගිණුම් කරණය හඳුනා ගැනීම, ඒ අවශ්‍යතාවය, මූල්‍ය ගිණුම් කරණය හා කළමනාකරණ ගිණුම් කරණය අතර වෙනස්කම් හඳුනා ගැනීම, ඒ වගේම කළමනාකරණ ගිණුම් කරණයේ කොටසක් කළමනාකරණ ගිණුම් කරන පද්ධතියේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන පිරිවැය ගිණුම් කරන්නට අදාළ දේවල්, ඒ අනුව පිරිවැය හඳුනා ගැනීම, පිරිවැය වර්ගීකරණය කිරීම, ඒ වගේම ද්‍රව්‍ය පිරිවැය පාලනය, ඒ වගේම ශ්‍රම පිරිවැය පාලනය. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ පොදු කාර්ය පිරිවැය පිළිබඳව. දැන් ඔබ දන්නවා යම්කිසි නිෂ්පාදිතයක මුළු පිරිවැය ගත්තාම ඒ මුළු පිරිවැයෙන් විශාල කොටසක් අයත් වන්නේ ද්‍රව්‍ය පිරිවැයට. ඊළඟට දෙවන වැදගත්කම තියෙන පිරිවැය තමයි ශ්‍රම පිරිවැය. ඒතර යම් නිෂ්පාදිතයක මුළු පිරිවැයෙන් ඊළඟට වැදගත් වන කොටස තමයි පොදු කාර්ය පිරිවැය. ඒතර අපි මෙම පාඩම් ඒකකයේ තුලින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ පොදු කාර්ය පිරිවැය සම්බන්ධව. මොනවද මෙන්න මේ දේවල් අපි කතා කරන්න ඕනේ ඉගෙනුම් පළවෙනි මේවා. පොදු කාර්ය පිරිවැය හඳුනා ගැනීම, පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන හා නිෂ්පාදන නොවන ලෙස වර්ග කිරීම, පොදු කාර්ය පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාවලිය, පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව පිළියෙල කිරීම, සාහිත්‍ය වැදගත්ම කොටස අවසානයේ පොදු කාර්ය පිරිවැය ඒකකයක් අතර අන්තර්ග්‍රහණය කිරීම හා එමගින් ඒකක පිරිවැය ගණනය කිරීම. මෙම විෂය කොටස් අපි මේ පොදු කාර්ය පිරිවැය පාඩම යටතේ අධ්‍යයනය කර ලබනවා. මේ දේවල් අපි සංකල්ප සිතීමට ගොනු කළහොත් යක් සංකීර්ණ බව පේන නමුත් මේක පියවරෙන් පියවරට අපි අධ්‍යයනය කරන්නේ. අපි හඳුනා ගන්නවා පිරිවැය ප්‍රධාන වර්ග තියෙනවානේ. පිරිවැය මූලිකාංග, ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ඍජු වෙනත් පිරිවැය හා පොදු කාර්ය පිරිවැය නේද? දැන් ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ඍජු වෙනත් පිරිවැය තමයි ප්‍රාථමික පිරිවැය කියලා අපි කියන්නේ. අපි දැන්ටමත් ඒක දන්නවා. ඊට පස්සේ පොදු කාර්ය පිරිවැයට තමයි අපි දැන් කතා කරන්නේ. අපේ මාතෘකාව වෙන්නේ පොදු කාර්ය පිරිවැය. ඒක හැඳින්වීම, ඊට පස්සේ වර්ග කිරීම. පොදු කාර්ය පිරිවැය වර්ග කරන ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හා නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය කියලා. අපට වැදගත් වන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. මොකද අපි අවසාන වශයෙන් උත්සාහ කරන්නේ ඒකකයක පිරිවැය ගණනය කිරීම සඳහා තමයි මේ අපි උත්සාහ කරන්නේ. ඒකකයක පිරිවැය ගන්නකොට ප්‍රාථමික පිරිවැය පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. නමුත් පොදු කාර්ය පිරිවැය නිශ්චිත පැහැදිලිව හඳුනා ගන්න බැරි නිසා අපිට යම්කිසි ක්‍රියාවලියක් ඔස්සේ ගිහිලා තමයි ඒකකයකට අදාළ පොදු කාර්ය පිරිවැය ප්‍රමාණය හඳුනා ගන්න වෙන්නේ. ඒ ක්‍රියාවලිය තමයි අපි කතා කරන්න යන්නේ. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාවලියක් තිබෙනවා. ඒකකයකට අදාළ පිරිවැය හඳුනා ගැනීම සඳහා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ බෙදා හැරීමේ ක්‍රියාවලියේ අධීර 4ක් තියෙනවා. රැස් කිරීම අපි කතා කරනවා දෙවනුව ගැන, ප්‍රතිපාදනය, තුන විභජනය, විභජනයේ තියෙන ප්‍රාථමික විභජනය, දෙක ද්විතීයික විභජනය, ඊට පස්සේ අන්තර්ග්‍රහණය. අන්තර්ග්‍රහණ ලක්වන්නේ මේ ද්විතීයික විභජනයේ ප්‍රතිඵල. අන්තර්ග්‍රහණය කිරීම යටතේ මුලින්ම අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කිරීම, ඊට පස්සේ නිෂ්පාදිතයකට අදාළ පොදු කාර්ය පිරිවැය ප්‍රමාණය අවශෝෂණය කිරීම. ඒ අනුව ඉලක්කම ආවයින් පස්සේ ප්‍රාථමික පිරිවැයට ඒ නිෂ්පාදිත ඒකකයේ පිරිවැය එකකයේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හඳුනාගත්තයින් පස්සේ අපිට ඒකකයක පිරිවැය ගණනය කිරීම කාර්යය කරන්න පුළුවන්. අපි පොදු කාර්ය පිරිවැයට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් ටික. මේ පරිච්ඡේදය තමයි කතා කරන්න ටිකක් දීර්ඝයි. විස්තරාත්මකව කතා කරන්න ඕන අපිට අධීර කීපයක ඔස්සේ එකක කීපයක් ඔස්සේ අපි කතා කරමු පාඩම් එකක වශයෙන්. මුලින්ම අපි නම් පොදු කාර්ය පිරිවැය හඳුනා ගැනීම කරමු. පොදු කාර්ය පිරිවැය කියන්නේ මොකක්ද? අපිට මේක අලුත් දෙයක් වන්නේත් නැහැ. අපි මීට පෙර නිෂ්පාදන ගිණුම් පාඩමේදී පොදු කාර්ය පිරිවැය හඳුනා ගැනීමක් කළා. ඒ වගේම මේ කළමනාකරණ ගිණුම් කරන පාඩමේ පිරිවැය වර්ගීකරණය යටතේ පොදු කාර්ය පිරිවැය හඳුනා ගැනීමක් කළා. මොකද්ද මේ පොදු කාර්ය පිරිවැය කියලා කියන්නේ? ඕවර්හෙඩ්ස් කොස්ට් කියලා අපි කියනවා. පොදු කාර්ය පිරිවැය කියලා කියන්නේ යම් නිෂ්පාදිතයකට අදාළවම
ඍජුවම සම්බන්ධයයි හඳුනාගත නොහැකි සියලුම ආකාරයේ වියදම් අපි කියනවා පොදුකාර්ය පිරිවැයක් කියලා. ඒ කියන්නේ යම්කිසි පිරිවැයක් යම් නිෂ්පාදිතයකට ඍජු ලෙසම සම්බන්ධයයි හඳුනාගත නොහැකි නම් එසේ ඍජුවම හඳුනාගත නොහැකි වියදම් සියල්ල අපි හඳුන්වනවා පොදුවේ පොදුකාර්ය පිරිවැය කියලා. තවත් ආකාරයකින් කිව්වොත් මේ පොදුකාර්ය ඍජු පිරිවැයට අයිති වෙන්නේ ඍජු අමුද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය සහ ඍජු වෙනත් වියදම් කියන වියදම්. ඒවා තමයි යම් නිෂ්පාදිතයක් සම්බන්ධයෙන් ඍජුවම හඳුනා ගන්න පුළුවන් වියදම්. ඒතර යම් නිෂ්පාදිතයක් සම්බන්ධයෙන් ඍජුවම සම්බන්ධයෙන් හඳුනාගත නොහැකි වියදම් කියලා කියන්නේ වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය සහ වක්‍ර වෙනත් වියදම් වල එකතුව. ඒ අනුව පොදුකාර්ය වියදමක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් තව නිර්වචනයක් තමයි පොදුකාර්ය පිරිවැයක් කියලා කියන්නේ ආයතනයක ඇතිවන වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය සහ වක්‍ර වෙනත් වියදම් වල එකතුව. මේවා නිෂ්පාදිතයකට ඍජුවම සම්බන්ධයෙන් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. මේවා භාණ්ඩ නිෂ්පාදනයට අදාළ වෙන්නත් පුළුවන්, නොවන්නත් පුළුවන්. පොදුකාර්ය පිරිවැය කියනවා නිෂ්පාදනයට අදාළ වෙන්නත් පුළුවන්, නොවන්නත් පුළුවන්. මේ පොදුවේ දරන වියදම්. දැන් මේ බලන්න නිෂ්පාදන ඒකකයක් සම්බන්ධයෙන් පැහැදිලිව වෙන්කර හඳුනාගත නොහැකි නිෂ්පාදන ඒකක රාශියක් සඳහා පොදුවේ දරන්නා වූ වියදම් වල එකතුව අපි කියනවා පොදුකාර්ය පිරිවැය කියලා. පොදුකාර්ය පිරිවැය ලෙස හඳුන්වයි. එනම් වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය හා වක්‍ර වෙනත් වියදම් වල එකතුව අපි කියන මොනවා කියලාද? පොදුකාර්ය පිරිවැය. උදාහරණ කිහිපයක් බලන්න. නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා ගම් ඒවා නිෂ්පාදිතයක ඍජුවම හඳුනා සම්බන්ධයි කියලා හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. තීන්ත, පොලිස්, වානිස් මේ ලීබඩු කම්මලක් වෙන්න පුළුවන්. කම්මලේ මුරකරුගේ වැටුප, අනිකුත් කාර්යාල සේවකයන්ගේ වැටුප, සුපරීක්ෂණ වැටුප, ගෙවල් කුලී, වරිපනම්, විදුලිය, ෂර්වීම් මේ සියල්ල අපි සලකන්නේ පොදුකාර්ය පිරිවැයන් කියලා. මෙම පොදුකාර්ය පිරිවැය ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් වියදම් මෙන් ඒකකයකට අදාළ ප්‍රමාණය කොපමණදැයි පැහැදිලිව හඳුනාගත නොහැක. ඒ නිසා නිෂ්පාදනයට අදාළ වන පොදුකාර්ය පිරිවැය පැහැදිලිව හඳුනා ගැනීමට සිදු වෙනවා. නිශ්චිතව හඳුනා ගන්න බැරි නිසා යම්කිසි ක්‍රමවේදයකට අනුව අපිට පිරිවැය ගණනය කරන්න සිද්ධ වෙනවා. මොකද අපිට අනිවාර්යයෙන්ම පිරිවැය ඒකකයක පිරිවැය ගණනය කරන්න වෙනවනේ. කළමනාකාරීත්වයට යම් යම් තීරණ ගැනීම සඳහා පිරිවැය ඒකකයක් නිපදවීම සඳහා යන පිරිවැය ගණනය කරන්න වෙනවා. ඉතින්දී ඍජු නිශ්චිතව හඳුනාගත හැකි ඍජු පිරිවැය පමණක් හඳුනාගෙන හරියන්නේ නැහැ. නිශ්චිතව හඳුනාගත හැකි වියදම් වගේම නිශ්චිතව හඳුනාගත නොහැකි වියදම්ද පිරිවැය ඒකකයකට ඇතුළත් කරන්න වෙනවා. දැන් අපි අල්මාරියක පිරිවැය ගණනය කරනකොට ලීබඩු කම්මලක නිපදවන අල්මාරියක පිරිවැය ගණනය කරනකොට ඒ අල්මාරිය සඳහා වැය වෙච්ච ඍජු ද්‍රව්‍ය කියන්නේ ලී පිරිවැය, ඍජු ශ්‍රමය, වඩු කාර්මිකයින්ගේ පිරිවැය, හා ඍජු වෙනත් වියදම් තිබේ නම් ඒ සියල්ල වියදම් විතරක් නෙමෙයිනේ පිරිවැය කියලා කියන්නේ. වක්‍ර වියදමුත් අපිට එනවානේ. උතර කම්මල් විදුලිය. මේ විදුලියෙන් අල්මාරියට ගිය ප්‍රමාණය කොච්චරද? කම්මල් කුලියෙන් මේ අල්මාරියට කොච්චර ප්‍රමාණයක් ගිහින් තිබෙනවද? කම්මල් වරිපණම් වලින් මේ අල්මාරියට කොච්චරක් අදාළ වෙනවද? ඒක නිශ්චිතව හඳුනා ගන්න බැරි නිසා යම්කිසි ක්‍රමවේදයකට අනුව පිළිගත් ක්‍රමවේදයකට අනුව පිරිවැය ඒකකයකට අපිට අවශෝෂණය කරන්න වෙනවා. ඇතුළත් කරන්න වෙනවා. මේ අනුව මේ පොදුකාර්ය පිරිවැය නිශ්චිතව හඳුනාගත නොහැකි නිසා තමයි මොකක් හරි පිළිගත් ක්‍රමවේදයකට අනුව හඳුනා ගැනීමට සිදුවන්නේ. මේ පාඩම තුළින් අපි කතා කරන්න යන්නේ අන්නේ ක්‍රමවේදය. ඒ පිරිවැය ඒකකයකට අදාළ පොදුකාර්ය පිරිවැය නිශ්චිතව වෙන්ක හඳුනා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදය තමයි විශේෂයෙන්ම මේ පොදුකාර්ය පිරිවැය කියන පාඩම තුළින් අපි අධ්‍යයනය කරන්නේ. උතර මෙතෙන්දී අපි මුලින්ම අපි හඳුනා ගන්න ඕනේ පොදුකාර්ය පිරිවැය කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි හඳුනාගත්තානේ. ඊළඟට පොදුකාර්ය පිරිවැය වර්ග කිරීම. ඒක ඉතාමත් වැදගත්. මේ පොදුකාර්ය පිරිවැය අපි ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා දක්වනවා. පොදුකාර්ය පිරිවැය තියෙන කොටස් දෙකක්.
එකක් අපි කියනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය, අනෙක නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය. තව විදිහකට කියනවා කාලච්ඡේද පිරිවැය. මෙහෙම කොටස් දෙකට බෙදලා වෙන් කර හඳුනා ගැනීම ඉතාමත් අවශ්‍යම වන්නේ ඇයි දන්නවද? දැන් මම කියවනේ පිරිවැය ඒකකයකට අදාළ පොදු කාර්ය පිරිවැය අපිට අවශෝෂණය කරන්න වෙනවා කියලා. හඳුනා ගන්න සිද්ධ වෙනවා කියලා. ඒ සඳහා අපි භාවිත කරන්නේ මේ පිරිවැය වර්ග දෙකෙන් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන කොටස පමණයි. එය පිරිවැය ඒකකයකට අදාළව වෙන් කර හඳුනා ගැනීමේ බෙදහැරීමේ ක්‍රියාවලියට පිරිවැය පොදු කාර්ය පිරිවැය වෙන් කර හඳුනා ගැනීමේ ක්‍රියාවලියට භාජනය කරන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය පමණයි. ඒ නිසා සියලුම පොදු කාර්ය පිරිවැයෙන් අපි මේ පිරිවැය බෙදහැරීමේ ක්‍රියාවලියට දැන් පිරිවැය ඒකකයකට අදාළව පිරිවැය හඳුනා ගැනීමේ අවශෝෂණ කර ගැනීමේ ක්‍රියාදාමයට ලක් කරන්නේ නැහැ. පැහැදිලිව අපි හඳුනා ගන්න නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඒ නිසා අපිට අවබෝධයක් තිබිය යුතුයි මුලින්ම පොදු කාර්ය පිරිවැය හඳුනා ගන්නත් ඒකෙන් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය වෙන් කර හඳුනා ගැනීමටත් හැකියාව තිබිය යුතුයි. මොකද අපි ක්‍රියාදාමයට හසු කරන්නේ නිෂ්පාදන පොදු කාර්ය නිසා. તો මොකද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන්නේ? අපි මේක මීට කලින් අවස්ථා කිහිපයකදීම කතා කරලා තියෙනවා නේද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනයකට සම්බන්ධ නමුත් නිෂ්පාදනයට ඍජු ලෙසම සම්බන්ධයි හඳුනාගත නොහැකි වියදම්. ඒක නිෂ්පාදනයට සම්බන්ධයි ඒත් ඍජුවම සම්බන්ධයි හඳුනාගත නොහැකි වියදම්. එහෙම නැත්නම් නිෂ්පාදනයට සම්බන්ධ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් වියදම් වල එකතුව. නිෂ්පාදනයට සම්බන්ධ. තව විදිහකින් කිව්වොත් ඇනවුමක් ලද අවස්ථාවේ සිට එම භාණ්ඩ නිෂ්පාදනය කරන අවස්ථාව දක්වා නිෂ්පාදන කටයුතු අවසන් වන අවස්ථාව දක්වා දරන ලද සියලුම ආකාරයේ වක්‍ර වියදම්. ඔය විදිහට අපිට විවිධ ආකාරයෙන් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හඳුන්වන්න පුළුවන්. මොනවද ඒවා? එකක් මම කිව්වා නිෂ්පාදනයට සම්බන්ධ නමුත් ඍජු ලෙසම සම්බන්ධයයි හඳුනාගත නොහැකි වියදම්. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය වේ. තව විදිහකින් කිව්වොත් නිෂ්පාදිතයට සම්බන්ධ සියලුම වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වියදම් වල එකතුව. වක්‍ර වෙනත් වියදම් වල එකතුව. එහෙම නැත්නම් නිෂ්පාදිතයක් සඳහා ඇනවුමක් ලද අවස්ථාවේ සිට භාණ්ඩ නිෂ්පාදනය අවසන් වනතුරු දරන ලද සියලුම වක්‍ර වියදම් වල එකතුව. මේ එතන නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කර්මාන්ත ශාලාව තුළ ජනිත වන සියලුම ආකාරයේ වක්‍ර පිරිවැයන් අපි කියනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. මේ බලන්න මේක නිර්වචනයක් මෙතන තිබෙනවා. මම නිර්වචන කීපයක් ඔබට දුන්නා. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට ඇනවුමක් ලද අවස්ථාවේ සිට එම භාණ්ඩය නිම කරන තෙක් දරන ලද සියලුම පොදු කාර්ය වියදම් වල එකතුවයි. සියලු වක්‍ර වියදම් වල එකතුවයි. උදාහරණ කම්මල් සුපරීක්ෂණ වේතන, කම්මල් කුලිය, කම්මල් රක්ෂණ වියදම්, කම්මල් යන්ත්‍රවල ෂෙයා වීම, කම්මල් මුරකරුගේ වැටුප නේද? කම්මල් විදුලිය. ඒක කර්මාන්ත ශාලාවට අදාළව මේක දරලා තියෙනට ඕනේ. නිෂ්පාදන පොදු කාර්ය වියදමක් වන්න. අනෙක් වර්ගය තමයි නිෂ්පාදන නොවන පොදු කාර්යය. නිෂ්පාදන නොවන පොදු කාර්යයට අපිට මේ වගේ අර්ථකථනයන් කිහිපයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි නිෂ්පාදන කටයුතු අවසන් වූ පසුව ඒවා විකිණීමට පෙර දරන වියදම්. නිෂ්පාදන කටයුතු අවසන් වූ පසුව ඒවා විකිණීමට පෙර දරන තවදුරටත් දැරිය යුතු වියදම් කියනවා නිෂ්පාදන නොවන පිරිවැය. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය. ඒ කියන්නේ එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවෙන් බැහැරව ඇතිවන වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමයේ වක්‍ර වෙනත් වියදම්. දැන් කර්මාන්ත ශාලාවෙන් බැහැරව ඇතිවන පොදු කාර්ය වියදම් අපි කියනවා නිෂ්පාදන පොදු කාර්ය වියදම් කියලා. අපි නිෂ්පාදන නොවන පොදු කාර්ය වියදම්, නිෂ්පාදන නොවන පොදු කාර්ය වියදම් කිසි විටකත් නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කරන්නේ නැහැ. යම් නිෂ්පාදිතයක පිරිවැයට ඇතුළත් කරන්නේ නැහැ. යම් කිසි තොගයක වටිනාකමට ඇතුළත් කරන්නේ නැහැ. නිෂ්පාදන නොවන පිරිවැය අනිවාර්යයෙන්ම ගිණුම් කාලච්ඡේදයේ ලාභාලාභ ගිණුමින් නැත්නම් ආදායම් ප්‍රකාශනයෙන් ලියහැරීමක් කරනවා. ඒ නිසාම තමයි මේ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැයට තව නමක් අපි කියන්නේ කාලච්ඡේද පිරිවැය කියලා. කාලච්ඡේදයේ ලාභාලාභ ගිණුමින් නැත්නම් කාලච්ඡේදයේ ආදායම් ප්‍රකාශනය මගින් ලියහාරින පොදු කාර්ය වියදම් තමයි නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය කියලා කියන්නේ. උදාහරණ සියලුම ආකාරයේ පරිපාලන වියදම්. අපි ආදායම් ප්‍රකාශන හරකන සියලුම පරිපාලන වියදම් අපි කියන්නේ පරිපාලන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය. සියලුම ආකාරයේ විකුණුම් හා බෙදහැරීමේ වියදම් අපි කියන්නේ බෙදහැරීම් පොදු කාර්ය පිරිවැය. ඒක නිෂ්පාදන නොවන පිරිවැය.
උතොර මතක තියාගන්න මේ විදිහට නිෂ්පාදන පිරිවැය කොටසක් ලෙස නොසලකෙන ලාභයෙන් ආවරණය කරගන්නා පිරිවැයන් තමයි නිෂ්පාදන නොවන පොදු කාර්ය කියලා කියන්නේ. උදාහරණ බෙදාහැරීම් පොදු කාර්ය, පරිපාලන පොදු කාර්ය. දැන් මේ දෙක මෙසේ වෙන් කර ගැනීමේ අවශ්‍යතාවය මොකද්ද? අපි පොදු කාර්ය පිරිවැය ඒකකයකට අදාළ පොදු කාර්ය පිරිවැය හඳුනා ගැනීම තමයි අපේ අවසාන ඉලක්කය. මේ පොදු කාර්ය පිරිවැය පාඩමේ අවසන් ඉලක්කය තමයි අවසාන ගමනාන්තය තමයි පිරිවැය ඒකකයකට අදාළ පොදු කාර්ය පිරිවැය ප්‍රමාණය හඳුනාගෙන ඒකකයක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම. ඒකකයක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී ප්‍රාථමික පිරිවැය කොහොමත් අපි දන්න නිසා පොදු කාර්ය පිරිවැය තමයි හඳුනා ගන්න අවශ්‍ය. ඒ සඳහා තමයි මේ බෙදාහැරීමේ ක්‍රියාවලිය තිබෙන්නේ. උතර ඒ සඳහා අපි භාජනය කරන්නේ මොකද්ද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. මම නැවතත් අර ගැලීම් සටහනට යනවා. දැන් මේ බලන්න පිරිවැය මම කිව්වා රුචි ද්‍රව්‍ය, රුචි ශ්‍රමය, රුචි වෙනත් වියදම් කිව්වා මේ තමයි ප්‍රාථමික පිරිවැය. මේක අපිට නිශ්චිතව හඳුනා ගැනීමේ පුළුවන් කමක් තිබෙනවා. යමක පිරිවැය තුළ අන්තර්ගත අනෙක් පිරිවැය තමයි පොදු කාර්ය පිරිවැය. රුචි ද්‍රව්‍ය, රුචි ශ්‍රමය, රුචි වෙනත් වියදම් හැරුණාම තියෙන අනෙක් පිරිවැයයි තමයි මොනවද? පොදු කාර්ය. ඒ පොදු කාර්ය වලක් තියෙනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක් තියෙනවා, නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැයක් තියෙනවා. අපි ඒක මෙහෙම වෙන් කරගන්නේ නිෂ්පාදන නොවන පොදු කාර්ය අපි කාලච්ඡේදයේ ආදායම් ප්‍රකාශනයෙන් ලියා හරිනවා. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තමයි අපි නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කරන්නේ. ඒ සඳහා අපි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයන් ඒකකයක පොදු කාර්ය පිරිවැය හොයා ගැනීම සඳහා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදාහැරීමේ ක්‍රියාවලියකට භාජනය කරනවා. ඒත් මම කලින් කිව්වා වගේ පස්සේ අපි කතා කරමු දීර්ඝ වශයෙන් රැස් කිරීම කියලා අවස්ථාවක් තියෙනවා, ප්‍රතිපාදනය කියලා අවස්ථාවක් තියෙනවා, විභජනය කියලා අවස්ථාවක් තිබෙනවා. ඒකේ ප්‍රාථමික විභජනය තියෙනවා, ද්විතීයික විභජනය හේවත් ප්‍රතිවිභජනය තියෙනවා. ඊට පස්සේ අන්තර්ග්‍රහණය එනවා. අන්තර්ග්‍රහණයේ අන්තර්ග අනුපාතය සොයාගෙන නිෂ්පාදිතයකට අදාළ පොදු කාර්ය පිරිවැය අවශෝෂණය කරලා ප්‍රාථමික පිරිවැයට ගලපලා ඒක එක මුල් නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම කරනවා. මේ ක්‍රියාදාමයට මේ අංක 1 2 3 4 කියලා මම මේ දක්වලා තියෙන ක්‍රියාදාමයට අපි හසු කරන්නේ මොන පොදු කාර්යද? සියලුම පොදු කාර්ය වේදම් නෙමෙයි. අනිවාර්යයෙන් මොනවද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයන් පමණයි. ඒ නිසාමයි අපි පොදු කාර්ය පිරිවැයකින් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය වෙන්කර හඳුනා ගැනීමේ අවබෝධය තිබිය යුතු වන්නේ. හරි නේද? හොඳයි. අපි එහෙමනම් ඉස්සල්ලාම මූලික අභ්‍යාස කීපයක් කරලා බලමු. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය වෙන්කර හඳුනා ගැනීමේ අවබෝධය තහවුරු කර ගැනීම සඳහා අපි අභ්‍යාස කීපයක් කරමු. ඊළඟ ගන්න පොදු කාර්ය පිරිවැය පාඩමේ පළවෙනි අභ්‍යාසය මෙහෙම කියනවා. පහත දැක්වෙන්නේ ඇඟලුම් සමාගමක පොත් තුළින් පුටා ගන්නා ලද පිරිවැය දත්ත. ආයතනයේ ස්වභාවයත් වැදගත් වෙනවා පොදු කාර්ය පිරිවැය හඳුනා ගැනීම සඳහා. ඉතින් ඇඟලුම් කම්මලකින් පුටාගත් පිරිවැය දත්ත අයන්න ඉහත එක් එක් අයිතමය පොදු කාර්ය පිරිවැයක්ද නැද්ද යන්න දක්වන්න ඕනේ. පොදු කාර්ය පිරිවැයක් නම් ඒ ඉදිරියෙන් හර ලකුණක් යදන්නා. මුලින්ම අහන්නේ මේක පොදු කාර්ය පිරිවැයද නැද්ද? මොකද පිරිවැය තුල තිබෙනවානේ පොදු කාර්ය පිරිවැය, ප්‍රාථමික පිරිවැය. දැන් ඍජු පිරිවැය පොදු කාර්ය පිරිවැය නේද? ප්‍රාථමික පිරිවැය තමයි ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් වේදම්. අනිත් ඔක්කොම පොදු කාර්යනේ. පොදු කාර්ය වල තමයි යලි කොටස් දෙක නිෂ්පාදන හා නිෂ්පාදන නොවන. මෙතන අහන්නේ පොදු කාර්ය පිරිවැයද නැද්ද? ඒක නිෂ්පාදන වෙන්නත් පුළුවන්, නිෂ්පාදන නොවන වෙන්නත් පුළුවන්. මුලින්ම අහන්නේ පොදු කාර්ය පිරිවැයද නැද්ද? පස්සේ ගණන් වලදී බලමු ඒකෙන් නිෂ්පාදන දෙන පොදු කාර්යද නිෂ්පාදන නොවන පොදු කාර්යද කියලා. ඇඟලුම් කම්මලක රෙදි මිලදී ගැනීමේ පිරිවැය 5,60,000යි. ඇඟලුම් කම්හලක රෙදි මිලට ගැනීමේ පිරිවැය පොදු කාර්ය පිරිවැයක්ද? නැහැ. ඒක මොකද්ද? ප්‍රාථමික පිරිවැයක් නේ. පොදු කාර්ය පිරිවැයක් නම් තමයි හරියට දාන්න තියෙන්නේ. අපි මේක පොදු කාර්ය පිරිවැයක් නොවේනේ. අපි නම් මේව කියමු ඒක ප්‍රාථමික පිරිවැයක් කියලා. පොදු කාර්ය පිරිවැයක් නම් හරියට ලකුණක් දාන්න. ඇඳුම් මැසීම සඳහා යොදා ගන්න නූල් වල පිරිවැය. ඇඳුම් මහන යොදා ගන්නා නූල් ප්‍රාථමික ඍජු පිරිවැයක්ද? නැහැ. එහෙනම් ඒක මොකද්ද? පොදු කාර්ය පිරිවැයක්. පොදු කාර්ය පිරිවැයක් නම් හරියට ලකුණක් දාන්න කියලා කියන්නේ. යන්ත්‍ර සඳහා වැය වූ විදුලි ගාස්තු 73,000යි. යන්ත්‍රයේ ක්‍රියා කිරීමට යොදාගත්තු විදුලිය ඍජු පිරිවැයක්ද පොදු කාර්ය පිරිවැයක්ද? පොදු කාර්ය පිරිවැයක්. ඍජුවම හඳුනා ගන්න බෑ නිෂ්පාදන එකක සමග නේද? පොදු කාර්ය පිරිවැයක්. 4 යන්ත්‍ර ක්‍රියා කරවන්නන්ට ගෙවන වැටුප. යන්ත්‍ර ක්‍රියා කරන්නන්ගේ වැටුප ඍජු ශ්‍රමය නේද? ඒක මොකද්ද? ප්‍රාථමික පිරිවැයක් නේ. පොදු කාර්ය පිරිවැයක් නෙවෙයි. ඒක ප්‍රාථමික පිරිවැයක්. 5 නිෂ්පාදනය කළ නිමි ඒකක මත ගෙවන පුරස්කාර වියදම්.
නිමි ඒකක මත ගෙවන පුරස්කාර මොකද? රුජිත පොදුකාරයද? රුජු පිරිවැයක් නේ, ප්‍රාථමික පිරිවැයක් නේ. මේකත් ප්‍රාථමික පිරිවැයක්. එතකොට මෙතන තියෙන වියදම් පහෙන් පොදුකාර වියදම් තුන දෙකයි. ඒකට තව තියෙනවා මේක කොටස් තව පහක් තියෙනවා. යන්ත්‍ර සඳහා වන ෂර්වීම් පොදුකාරයද ප්‍රාථමික පිරිවැයද? පොදුකාර පිරිවැයක්. හරියට දාගමු. කම්මල් ගොඩනැගිලි කුලිය පොදුකාර පිරිවැයක්. කම්මලේ දුරකථන ගාස්තු මොකද්ද? පොදුකාර පිරිවැයක්. නිෂ්පාදන සුපරීක්ෂකවරුන්ගේ වැටුප මොකද්ද? පොදුකාර පිරිවැයක්. කම්මල් යන්ත්‍ර සඳහා වන ඉන්ධන 40,000 මොකද්ද? පොදුකාර පිරිවැයක්. කම්මල් යන්ත්‍රයේ ඉන්ධනනේ. හරි. හොඳ ළමයි අපි දැන් ඔය අභ්‍යාස සංඛ්‍යාවේ අයන්න කියන්නේ පිරිවැය වලින් නිෂ්පාදන පොදුකාර පිරිවැය හඳුනා ගැනීම කළා. පිරිවැය වලින් පොදුකාර පිරිවැය හඳුනා ගැනීම කළා. හරි ලකුණු දාලා තියෙන පොදුකාර පිරිවැය වලට හරි ලකුණු නැත්තේ ප්‍රාථමික පිරිවැයක් නේද? ප්‍රශ්නේ ආ කොටසකුත් තියෙනවා. ආයතනයේ නිෂ්පාදන පොදුකාර පිරිවැය වටිනාකම ගණනය කරන්න. දැන් මේ ඔබ දැක්කනේ අපි දැන් හඳුනාගත්තනේ. දැන් මෙතන තියෙනවා නිෂ්පාදන පොදුකාර වියදම් පොදුකාර වියදම් තියෙන පහක්. මෙවන් නිෂ්පාදන පොදුකාර වියදම් හඳුනාගෙන වටිනාකම ගණනය කරන්න ඕනේ. ඒතර අපි එන එකින් එක බලමු. 1 අමුද්‍රව්‍ය ගණන් මේක අයිති වෙන්නේ නැහැ ප්‍රාථමික පිරිවැයක්නේ. මහාන මැසිම සඳහා යොදා ගන්න නූල් පිරිවැය 14000. ඒක මොකද්ද? පොදුකාර පිරිවැයක් ඒ වගේම නිෂ්පාදන පොදුකාර පිරිවැයක් නේද? එහෙනම් නිෂ්පාදන පොදුකාර වියදම් වල ලියමු නූල් පිරිවැය රුපියල් 14000යි. ඒක නිෂ්පාදන පොදුකාර පිරිවැයක්. තව යන්ත්‍ර සඳහා වන විදුලිය 73000 නේද? ඒක මොකද්ද? පොදුකාර පිරිවැයක් වගේම නිෂ්පාදන පොදුකාර පිරිවැයක් නේ. යන්ත්‍ර සඳහා විදුලිය ඉලක්කම කීයද? 73000යි. ඊළඟට යන්ත්‍ර ක්‍රියාකරණගේ වැටුප පුරස්කාර මේකම ප්‍රාථමික පිරිවැයනේ. ඊළඟට තියෙනවා යන්ත්‍රශ 24000. ඒක පොදුකාර පිරිවැයක් ඒ වගේම නිෂ්පාදන පොදුකාර පිරිවැයක් නේ. යන්ත්‍රශ වීම යන්ත්‍රශ 24000යි නේ. ඊළඟට කම්මල් ගොඩනැගිලි කුලිය 1,20,000යි. ඒකත් පොදුකාර පිරිවැයක් වගේම නිෂ්පාදන පොදුකාර පිරිවැයක්. කම්මල් ගොඩනැගිලි කුලිය 1,20,000යි. ඊළඟට කම්මල් දුරකථන ගාස්තු රුපියල් 30,000යි. පොදුකාර පිරිවැයක් වගේම නිෂ්පාදන පොදුකාර පිරිවැයක් නේ. කම්මල් දුරකථන 30,000යි. ඊළඟට නිෂ්පාදන සුපරීක්ෂකවට 50,000යි. පොදුකාර පිරිවැයක් වගේම නිෂ්පාදන පොදුකාර වියදමක් නේ. සුපරීක්ෂක වැටුප් 90,000යි. ඊළඟට කම්මල් යන්ත්‍ර සඳහා වන ඉන්ධන 40,000යි නේ. ඒකත් කම්මල් යන්ත්‍ර සඳහා ඉන්ධන 40,000යි. නොව තමයි නිෂ්පාදන පොදුකාර වියදම් උනේ. මේව එකතු මේක තමයි සම්පූර්ණ නිෂ්පාදන පොදුකාර පිරිවැය. කීයද බලන්න? 4යි 3යි 7යි 4යි 11යි නේ. 2යි 9යි 11යි 13යි 16යි 29යි දෙකක් ඉතුරුයි 2යි 3යි 3,91,000යි. මේ තමයි නිෂ්පාදන පොදුකාර ප්‍රමාණය. මේ තමයි නිෂ්පාදන පොදුකාර පිරිවැය. 3,91,000ක් තියෙනවා. හරි නේද? හොඳයි. ගන්න අභ්‍යාස සංඛ්‍යා 2 පහත දැක්වෙන විවිධ වූ පිරිවැය වර්ග පොදුකාර පිරිවැය ලෙස හඳුනාගත හැකිද නොහැකිද යන දක්වන්න. හැකිද? හැකිනම් අපි හරියට දාමු, නොහැකිනම් කතරක් දාමු. හරිද? සිමෙන්ති ගල් නිෂ්පාදන ආයතනයක සිමෙන්ති පොදුකාර පිරිවැයක්ද නැත. ඒක ඍජුතාවයනේ.
ඇඟලුම් කම්මලක රෙදි. ඇඟලුම් කම්මලක රෙදි පිරිවැය කියන්නේ මොකද්ද? රුචි ද්‍රව්‍ය ඒකත් නේ පොදුකාර පිරිවැයක් නෙමෙයි. අපෙන් අහලා තියෙන පොදුකාර පිරිවැයක්ද කියලානේ. පරිගණක එකලස් කිරීමේදී සුපරීක්ෂණ වැටුප්. පරිගණක එකලස් කර සමාගම සුපරීක්ෂක වැටුප් පොදුකාර පිරිවැයක්. මැටි භාණ්ඩ නිෂ්පාදනයේදී මැටි ගැනීමේ කුලිය. මැටි භාණ්ඩ නිෂ්පාදනයේ සඳහා නිෂ්පාදක කම්මලක මැටි ගැනීමට ගිය කුලිය. ඒක අමුද්‍රව්‍ය ගැනීමේ කුලිය ඍජු පිරිවැයක් නේද? පොදුකාර පිරිවැයක් නෙමෙයි. මැණික් පතලක ආලෝකය ලබා ගැනීම සඳහා වැය කළ පිරිවැය. මැණික් පතලක විදුලි වියදම කියන්නේ මොකද්ද? පොදුකාර පිරිවැයක්. සේවා ස්ථානික ග්‍රීස් පිරිවැය. සේවා සපයන ස්ථානයේ ග්‍රීස් වල පිරිවැය පොදුකාර පිරිවැයක්. බේකරියක ගෑස් වල පිරිවැය. පාන් හදන බේකරියේ ගෑස් වියදම ඉන්ධන වියදමක් කියන්නේ පොදුකාර පිරිවැයක්. පාන් නිෂ්පාදනයේදී පිටිවල පිරිවැය ඒක ඍජු අමුද්‍රව්‍යනේ පොදුකාර පිරිවැයක් නෙවෙයි. පැහැදිලි නේද? දතර තිබුණා වියදම් වලින් පොදුකාර පිරිවැය සාඳුන ගන්න පුළුවන් ඒවත් තිබුණා බැරි ඒවත් තිබුණා නේද? ප්‍රශ්නාංක 3 දුක් ගන්න බලන්න. සීමිත කාංචනා නිෂ්පාදන සමාගමේ පොත්තුල උපුටාගත් පිරිවැය දත්තයන් පහක් දැක්වේ. පිරිවැය දත්තයන් තුන 22ක්. මම කියන්නේ කියවන යන්ත්‍ර සඳහා ඉන්ධන හා බලය, කම්මල් විදුලිය, අත් විසුදු කිරීමේ ද්‍රව්‍ය, කම්මල් වරිපණම්, මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය, කාර්යාල සහායක වේතන, පරිපාලන සේවක වැටුප්, ගබඩා සේවක වැටුප්, කම්මල් සුපරීක්ෂක වැටුප්, යන්ත්‍රශය, ලීබඩුශය, වැඩමූලික වැටුප්, කාර්යාල බදු කුලිය, කාර්යාල වරිපණම්, කම්මල් රක්ෂණය, කම්මල් බදු කුලිය, විකුණුම් සේවක වැටුප්, ප්‍රචාරණ වියදම්, ලිහිසි තෙල්, තත්ත්වපාලක වැටුප්, බෙදහැරීමේ රථශය, කම්මල් ගොඩනැගිලි ශය. හරි නේද? හොඳයි. මෙන් අහනවා පහත සඳහන් අවශ්‍ය වන්නේ පහ සඳහන් ශීර්ෂය යටතේ පොදුකාර පිරිවැය වෙන්වෙන්ව ගණනය කර පෙන්වන්න. 1 නිෂ්පාදන පොදුකාර්ය, 2 පරිපාලන පොදුකාර්ය, 3 බෙදහැරීම් පොදුකාර්ය. දැන් මේ දෙකම තව ඉදින්කුත් මොකද නිෂ්පාදන නොවන පොදුකාර්යනේ. හරිද? නිෂ්පාදන පොදුකාර්ය, නිෂ්පාදන නොවන පොදුකාර්ය. ඒතර මේ විදිහට අපිට තිබෙනවා මේ වියදම් ටික වර්ගීකරණය කරන්නට ඕනේ. නිෂ්පාදන පිරිවැයක්ද නිෂ්පාදන නොවන පිරිවැයක්ද? නිෂ්පාදන නොවන පිරිවැයක් නම් පරිපාලන පොදුකාර්යද බෙදහැරීම් පොදුකාර්යද කියලා. හරි නේද? හොඳයි. අපි මේ සඳහා මේකට පිළිතුරු දීම සඳහා මේ විදිහට අපි වගුවක් හදාගමු. පිරිවැය දැන් නැවත නැවත ලියන්න ඕනේ අංක විතරක් අපි දාමු. පිරිවැයතම අංකය නිෂ්පාදන පොදුකාර්ය, පරිපාලන පොදුකාර්ය, බෙදහැරීම් පොදුකාර්ය. මේ දෙකම නිෂ්පාදන නොවන පොදුකාර්ය. හරි නේද? මේක විතර නිෂ්පාදන පොදුකාර්ය. අර දෙක නිෂ්පාදන නොවන පොදුකාර්ය නේද? පිරිවැය එකිනෙක බලමු. පිරිවැය ඉදම එක යන්ත්‍ර සඳහා වන ඉන්ධන හා බලය 40000යි. මොකක්ද ඒක? පොදුකාර්ය පිරිවැයක්. දැන් මේ දීලා තියෙන ඔක්කොම පොදුකාර්ය පිරිවැයන් තමයි. අපිට තියෙන එක වෙන් කරගන්න නිෂ්පාදනද නිෂ්පාදන නොවනද? නිෂ්පාදන නොවන නම් පරිපාලනද බෙදහැරීම්ද? යන්ත්‍ර සඳහා ඉන්ධන හා බලය අයිතමක 40000යි මොකද්ද? නිෂ්පාදන පොදුකාර්යනේ. 40000යි නිෂ්පාදන පොදුකාර්ය. අයිතමක 2 කම්මල් විදුලි බලය 50000යි මොකද්ද? ඒකත් නිෂ්පාදන පොදුකාර්ය. කම්මල් විදුලි බලයනේ 50000 නිෂ්පාදන පොදුකාර්ය. අයිතමක 3 අත් පිරිසුදු කිරීමේ ද්‍රව්‍ය. පිරිසුදු කිරීමේ ද්‍රව්‍යෙත් ඒක වක්‍ර ද්‍රව්‍යනේ කම්මලට සම්බන්ධයි නේද? ඒකත් නිෂ්පාදන පොදුකාර්ය 6000යි. 4 කම්මල් වරිපණම්. ඒකත් නිෂ්පාදන පොදුකාර්යනේ 8000යි. කම්මල් වරිපණම් කියන්නේ නිෂ්පාදන පොදුකාර්ය. 5 මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය. මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය 12000ක් තියෙනවා. ඒක නිෂ්පාදන පොදුකාර්යද නිෂ්පාදන නොවනද? මුද්‍රණ ලිපි ද්‍රව්‍ය පරිපාලන කටයුතුනේ. නිෂ්පාදන නොවන ඒක මොකද? පරිපාලන පොදුකාර්ය. කීයක්ද? 12000යි. නිෂ්පාදන නොවන පොදුකාර්යයක් ඒකේ පරිපාලන පොදුකාර්යය. කාර්යාල සහායක වේතනය 40000 අංක 6. පිරිවැයතම අංක 6. කාර්යාල සේවක වේතනය 40000. කාර්යාල සේවක පොදුකාර්යයක් තමයි මොකක්ද ඒක? නිෂ්පාදන නොවනනේ පරිපාලන පොදුකාර්යය. 40000යි. 7 පරිපාලන සේවක වැටුප් 1,60,000යි.
පරිපාලන සේවකවට 1,60,000ක් නිෂ්පාදනය නොවන පොදු කාර්ය පරිපාලන පොදු කාර්යනේ 1,60,000. පිරිවැය අයිතිවන්කාට ගබඩා සේවකවට 70,000යි. ගබඩා සේවකවට කොහොම ඉතින් පොඩි තියෙනවා හඳුන් निराකරණය කරොත් තියෙනවා ගබඩාව පාවිච්චි කරනවා කරුණු දෙකකට. අමුද්‍රව්‍ය තැන්පත් කරන ගබඩාව එකක්, නිමි භාණ්ඩ තැන්පත් කරන ගබඩාව තව එකක්. දැන් අමුද්‍රව්‍ය තැන්පත් කර තබා ගැනීම සඳහා යොදා ගන්නා ගබඩාව සම්බන්ධ වියදම් ඒක නිෂ්පාදන පොදු කාර්යය. භාණ්ඩ විකිණීම සඳහා යොදා ගන්නා ගබඩාව සඳහා තිබෙන වියදම් ඒක බෙදහැරීම් පොදු කාර්යය. ඒතර මෙතන කියලා නැහැ මේ ගබඩාව මොන අංශයද කියලා. එහෙම නැත්නම් උපකල්පනය කරලා ගමු කම්මලට අදාළ ගබඩාව කියලා අමුද්‍රව්‍ය තැන්පත් කරන ගබඩාව. එහෙම වුණොත් ඒක නිෂ්පාදන පොදු කාර්යය. නමුත් භාණ්ඩ නිමි භාණ්ඩ තැන්පත් කර තබා ගන්නා ගබඩාව කිව්වනම් ඒක අනිවාර්යෙන් බෙදහැරීම් පොදු කාර්යය නේද? අංක 8. ඒතර ගබඩාව අමුද්‍රව්‍ය තැන්පත් කරන ගබඩාව නම් එහි සේවකයන්ගේ වැටුප නිෂ්පාදන පොදු කාර්යය 70,000යි. අංක 9 කම්මල් සුපරීක්ෂණ වැටුප 80,000යි නිෂ්පාදන පොදු කාර්යය. අංක 10 යන්ත්‍රවල ෂය වීම 30,000යි නිෂ්පාදන පොදු කාර්යය. අංක 11 ලීබඩු ෂය වීම ලීබඩු තියෙන කාර්යාලයේ පරිපාලන පොදු කාර්යය 10,000යි. අංක 12 වැඩමූලික වැටුප වැඩමූලික ඉන්නේ කර්මාන්තශාලා තුල එක් කර්මාන්තශාලාවේ සේවකයින්ගේ මූලිකයා ප්‍රධාන සුපරීක්ෂකවරයා වගේ තමයි. ඒ වැඩමූලික වැටුප 60,000යි නිෂ්පාදන පොදු කාර්ය. අංක 12 අපි දැම්මා වැඩමූලික වැටුප 60,000යි. අංක 13 කාර්යාල බදු කුලිය 30,000යි. අංක 13 කාර්යාල බදු කුලිය 30,000යි. ඒක මොකද්ද? පරිපාලන පොදු කාර්ය 30,000. අංක 14 කාර්යාල වරිපණම් 4,000යි. ඒකත් මොකද්ද? පරිපාලන පොදු කාර්ය 4,000යි. අංක 15 කම්මල් රක්ෂණය 20,000යි. කම්මල් රක්ෂණය මොකද්ද? නිෂ්පාදන පොදු කාර්ය 20,000යි. අංක 16 කම්මල් බදු කුලිය 60,000යි. ඒකත් නිෂ්පාදන පොදු කාර්ය කම්මල් බදු කුලිය 60,000. අංක 17 විකුණුම් සේවක වැටුප 40,000යි. ඒක නිෂ්පාදන නොවන පොදු කාර්ය බෙදහැරීම් පොදු කාර්ය 40,000. අංක 18 ප්‍රචාරණ වියදම් 80,000යි. ඒකත් බෙදහැරීම් පොදු කාර්ය. අංක 19 ලිහිස තෙල් 30,000යි. ලිහිස තෙල් නිෂ්පාදන අංශය පාවිච්චි කරන්නේ නිෂ්පාදන පොදු කාර්ය. අංක 20 තත්ත්වපාලක වැටුප තත්ත්වපාලකයන් නිෂ්පාදන අංශයේ නිෂ්පාදන පොදු කාර්ය 90,000යි. අංක 21 බෙදහැරීම් රතශය 40,000 බෙදහැරීම් පොදු කාර්ය. අංක 22 කම්මල් ගොඩනැගිලි ෂය 20,000යි නිෂ්පාදන පොදු කාර්ය. පැහැදිලි නේද? ඔය අපි කලේ මේ දීලා තියෙන අභ්‍යාසයේ තියෙන පොදු කාර්ය වියදම් නිෂ්පාදන නොවන වශයෙන් වෙන් කරගත්ත නිෂ්පාදන නොවන ඒවා අපි නැවත බෙදුවා පරිපාලන පොදු කාර්ය හා බෙදහැරීම් පොදු කාර්ය කියලා. ඉතින් මේවා අවසාන අපි එකතුවක් ගත්තොත් මේ එකතුවෙන් අදහස් කරන්නේ නිෂ්පාදන පොදු කාර්ය, මේ එකතුවෙන් අදහස් කරන්නේ පරිපාලන පොදු කාර්ය, මේ එකතුවෙන් අදහස් කරන්නේ බෙදහැරීම් පොදු කාර්ය. පැහැදිලි නේද? හොඳයි. අපි යමු ඊළඟ අභ්‍යාස අංකයට. අභ්‍යාස අංක 4 බලන්න. පහත දැක්වෙන පිරිවැය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක්ද අයත් වන්නේද නැද්ද යන සඳහන් කරන්න. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක් නම් හරි ලකුණක් යොදන්න. දැන් තවදුරටත් අහන මේ පිරිවැය අයිතමයන්ගෙන් මේවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයද නැද්ද? මොකද අපිට වැදගත්ම ඕනේ නිෂ්පාදන පොදු කාර්ය වියදම් හඳුනා ගැනීම නේද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක් නම් හරියක් දාන්නට ඕනේ. මුද්‍රණාලයක කඩදාසි පිරිවැය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක්ද? මුද්‍රණාලයක මුද්‍රණ කඩදාසි කියන්නේ මොකද? රුචි ද්‍රව්‍ය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක් නෙවෙයි. අපි ඒකින්ද කතරයක් දාමු.
රෙදි කම්මලක නූල් පිරිවැය. ළමයි නූල් පිරිවැය හරියට හඳුනගන්න රෙදි කම්මලකයි ඇඟලුම් කම්මලකයි නූල් පිරිවැය කියන්නේ දෙවර්ගයක්, දෙවිධයක්. රෙදි කම්මලක නූල් කියන්නේ රෙදි වීම සඳහා ගන්න දෙයක්, අමුද්‍රව්‍යයක්. ඒක රුධි ද්‍රව්‍යය. ඇඟලුම් කම්මලක නූල් කියන්නේ මේ නිමියඳුන් මැසීම සඳහා යොදා ගන්නා නූල්. ඒක වක්‍ර ද්‍රව්‍යය. රෙදි කම්මලක නූල් කියන්නේ රෙදි විවීමට භාවිතා කර රෙදි වියන්න ගන්න ප්‍රධාන අමුද්‍රව්‍යය. ඒක රුධි අමුද්‍රව්‍යය. ඒක නිෂ්පාදන පොදුකාර පිරිවැයක් නෙවෙයි, රුධි පිරිවැයක්. ඇඟලුම් කම්මලක රෙදි කියන නූල් කියන්නේ වක්‍ර ද්‍රව්‍යය. හරි නේද? රෙදි කම්මලක නූල් පිරිවැය කියන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැයක් නෙවෙයි. බේකරියක දරවල පිරිවැය පාන් නිෂ්පාදනය කරන බේකරියක දර කියන්නේ මේ පාන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ඉන්ධන වගේ දෙයක් නේද? ඒක නිෂ්පාදන පොදුකාර පිරිවැයක්. ඇඟලුම් කම්මලක නූල් මම කලින් සඳහන් කළානේ ඇඟලුම් කම්මලක නූල් කියන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැයක්. ගරාජයක ලිහිසි තෙල් කියන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැයක්. සේවා සැපීම සඳහා යොදා ගන්න නිෂ්පාදන පොදුකාර පිරිවැයක්. කම්මලක රෙදි ගෙනීමේ කුලිය කියන්නේ ඇඟලුම් කම්මලක රෙදි ගෙනීමේ කුලිය කියන්නේ අමුද්‍රව්‍ය ගෙනීමේ වියදම්. රුධි පිරිවැයක් නිෂ්පාදන පොදුකාර පිරිවැයක් නෙවෙයි. ගඩොල් නිෂ්පාදන ව්‍යාපාරයක මැටිවල පිරිවැය. ගඩොල් නිෂ්පාදන ව්‍යාපාරයක මැටි පිරිවැය කියන්නේ රුධි ද්‍රව්‍ය. කියන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැයක් නෙවෙයි. මිනරල් පතලක ආලෝකය සඳහා වන වැටුප ආලෝකය ලබා දීම සඳහා කරන වැටුප ඒක අපි සලකන්නේ රුධි පිරිවැයක් වශයෙන් නෙමෙයි නිෂ්පාදන පොදුකාර පිරිවැයක්. ආලෝකය ලබා ගැනීම සඳහා කරන වැටුප නිෂ්පාදන පොදුකාර පිරිවැයක්. ඇඟලුම් කම්මලක සුපරීක්ෂකවරුන්ගේ වැටුප නිෂ්පාදන පොදුකාර පිරිවැයක්. සපත්තු කම්මලක සුපරීක්ෂක වැටුප ඒකත් නිෂ්පාදන පොදුකාර පිරිවැයක්. අපි ඔය වියදම් අතුරින් නිෂ්පාදන පොදුකාර පිරිවැයන් හඳුනා ගැනීම කළා නේද? හොඳයි. කල ඊළඟ ප්‍රශ්න අංක 5 ව්‍යාපාරික නිෂ්පාදන පොදුකාර පිරිවැය සහ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය අතර වෙනස්කම් දක්වන්න. දැන් මේ ප්‍රශ්නෙක අපෙන් අහන්නේ ළමයි ප්‍රශ්න අංක 5 ව්‍යාපාරික නිෂ්පාදන පොදුකාර පිරිවැය සහ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය අතර ප්‍රධාන වෙනස්කම් පෙන්වන්න. වෙනස්කම් කීපයක් පෙන්වමු. දැන් අප දන්නවා දැන්ටමත් එක නිෂ්පාදන පොදුකාර පිරිවැය හා නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය අතර වෙනස්කම් කීපයක් අපිට පෙන්වන්න පුළුවන්. එකක් තමයි නිෂ්පාදන පොදුකාර පිරිවැය නිෂ්පාදන පිරිවැය කොටසක්. දැන් නිෂ්පාදන පිරිවැයට ඇතුළත් වෙනවා. ඒකකයක නිෂ්පාදන පිරිවැයට ඒක ඇතුළත් වෙනවා. නිෂ්පාදන නොවන පිරිවැය නිෂ්පාදන පිරිවැයක්සේ සලකන්නේ නැහැ. ඒක කාලච්ඡේද පිරිවැයක්. ඒවා ලාභයෙන් කපහරිනවා. ඒත් ආදායම් ප්‍රකාශනයේට ඇතුළත් කරනවා. මේ කාලච්ඡේදයේ ලාභයෙන් කපහරිනවා නේද? අපි ඒක ලියමු මෙහෙම නිෂ්පාදන පොදුකාර පිරිවැය මෙහෙම ලියමු ප්‍රශ්නයක් වශයෙන්. නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කෙරේ. හැපතෙබිලිවේගි කාලච්ඡේදයේ ලාභයෙන් කපා හැරීම. ඔන්න එක වෙනස්කමක් නිෂ්පාදන පිරිවැයක් සහ නිෂ්පාදන පොදුකාර පිරිවැයක් සහ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැයක් අතර තිබෙන දෙක. නිෂ්පාදන පොදුකාර පිරිවැයක් කියන ඒවා කර්මාන්ත ශාලාව තුල ඇති වෙන. කියන්නේ නිෂ්පාදනයේ සමග හඳුනාගත හැක. නිෂ්පාදනයට සම්බන්ධයි හඳුනාගත හැක. නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැයක් කියන ඒවා නිෂ්පාදනයට අදාළ නැහැ. නිෂ්පාදනයට සම්බන්ධ නැහැ. කර්මාන්ත ශාලාවෙන් පිට ඇති වෙන්නේ නේද? මෙහෙම ලියන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලිය තුල ඇති වේ. නිෂ්පාදන නොවන පොදුකාරය නිෂ්පාදනයෙන් පසුව ඇති වේ. නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය නිෂ්පාදනයෙන් පස්සේනේ පරිපාලන පොදුකාරය ඒ වගේ බෙදාහැරීම් පොදුකාර නිෂ්පාදන සම්බන්ධ නැහැ නේද? ඒක දෙවෙනි වෙනස්කම. තව වෙනස්කමක් අපිට කියන්න පුළුවන්. දැන් මම මීට මොහොතක කලින් ඔබට කිව්වා දැන් අපි ඒ පිරිවැය ඒකක පිරිවැය හඳුනා ගැනීම සඳහා නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදාහැරීමේ ක්‍රියාවලියක් තියෙනවා.
පොදුකාර පිරිවේ අවශෝෂණය කිරීමේ ක්‍රියාදාමයක් තියෙනවා. අතර පොදුකාර පිරිවැය අවශෝෂණය කිරීමේ ක්‍රියාදාමයට නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදහැරීමේ ක්‍රියාවලියට භාජනය කරන නිෂ්පාදන පොදුකාර පිරිවැය. නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය නෙවෙයි. නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය ඒකක පිරිවැය හඳුනා ගැනීම සඳහා අපි අදාළ කරගන්නේ නැහැ. ඒකක පිරිවැය හඳුනා ගැනීම සඳහා අදාළ කරගන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැය. ඒ කියන්නේ පිරිවැය පොදුකාර පිරිවැය අවශෝෂණ ක්‍රියාවලියට භාජනය කරන නිෂ්පාදන පොදුකාර පිරිවැය. පිළිම තුන්වෙනි එක මෙහෙම ඒකකයක පිරිවැය හඳුනා ගැනීම සඳහා ඒකක පිරිවැය හඳුනා ගැනීම සඳහා බෙදහැරීම් ක්‍රියාවලියට ලක් කෙරේ. ඒකක පිරිවැය හඳුනා ගැනීම සඳහා බෙදහැරීම් ක්‍රියාවලියට ලක් කෙරේ. කියන අවශෝෂණ ක්‍රියාදාමයට හසු කරනවා. නිෂ්පාදන නොවන පිරිවැය ඒක සම්බන්ධ කරගන්නේ නැහැ නේද? නිෂ්පාදන නොවන පිරිවැය මෙහෙම ලියමු කිටින් ඒකක පිරිවැය හඳුනා ගැනීම සඳහා අදාළ කර නොගනී. එහෙම දාපු කිටි ඒකක පිරිවැය හඳුනා ගැනීම සඳහා අදාළ කර නොගනී. ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදන පොදුකාර පිරිවැය සහ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය අපි ආකාරයට වෙන කර හඳුනාගත්තා. ළමයි අපි මේ පොදුකාර පිරිවැය පාඩමේ පියවර කිහිපයක් තියෙනවා කියලා මා කිව්වනේ. මම නැවතත් අපි අර ගැලීම් සටහනට එන්නම් අපි ඒක පරිවර්තන සම්බන්ධ කරගන්න එක අපිට පහසුයි මේ පාඩම අධ්‍යයනය කරන්න. දැන් පිරිවැය සම්බන්ධයෙන් අපි නැවත කියනවා ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ඍජු වෙනත් පිරිවැය තියෙන ප්‍රාථමික පිරිවට ඒක ගැන අපිට ගැටලුවක් නැහැ. අපි කතා කරන්නේ පොදුකාර පිරිවැය ගැන. දැන් පොදුකාර පිරිවැය කියන එකේ හඳුනා ගැනීම කියන එකයි වර්ග කිරීම කියන එකයි අපි කතා කළා. හඳුනා ගැනීම පොදුකාර පිරිවැය කියන්නේ මොකක්ද කියන එක හඳුනාගත්තා. පොදුකාර පිරිවැය වර්ග කිරීම නිෂ්පාදන පොදුකාර පිරිවැය, නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය ලෙස වර්ග කිරීම අපි හඳුනාගත්තා. ඊළඟට තමයි තියෙන්නේ මේ පාඩමේ වැදගත්ම පරිච්ඡේදය. ඒ තමයි නිෂ්පාදන පොදුකාර පිරිවැය ඒකකයක පිරිවැය ගණනය කිරීම සඳහා මම වරින් වර සඳහන් කළ වචනේ නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදහැරීමේ ක්‍රියාවලියකට භාජනය කරන්න ඕනේ. ඒතර බෙදහැරීමේ ක්‍රියාවලිය ලක් කරන්නේ භාජනය කරන්නේ හසු කරන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැය. අපි ඒක හඳුනාගෙන තියෙනවා. ඒ බෙදහැරීමේ ක්‍රියාවලිය තමයි මම කිව්වේ පියවර 4ක් තියෙනවා කියලා. රැස් කිරීම, ප්‍රතිපාදනය කිරීම, විභජනය, ඒකේ ප්‍රාථමික විභජනය, ද්විතීයික විභජනය සහ අන්තර්ග්‍රහණය. අන්තර්ග්‍රහණයට තියෙන අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කිරීම, අවසානයේ නිෂ්පාදිතයකට අදාළ පොදුකාර පිරිවැය අවශෝෂණය කිරීම හරහා ඒකකයක පිරිවැය ගණනය කිරීම. මෙන්න මේ පරිච්ඡේදය තමයි අපිට ඊළඟට වැදගත්ම පරිච්ඡේදය වෙන්නේ. අපි මෙම පරිච්ඡේදයට අදාළ සියලුම කරුණු ඊළඟ පාඩම් ඒකකයේ තුලින් දීර්ඝ වශයෙන් අපි අධ්‍යයනය කරමු.